22 වෙනි පාඩම කුලක. දැන් මේ කුලක කියලා කියන්නේ තාම ලේසි පාඩමක්. අපිට කලින් හම්බ වෙලා තියෙනවා. 6 වසරේදී හම්බුණා තේරීම කියලා පාඩමක්. එතනින් පටන් ගත්ත මේ පාඩම ඊට පස්සේ 7 වසරේදී කුලක කියලා ඉගෙන ගත්තා. 8 වසරේදී තව ඉගෙන ගත්තා. දැන් මේ 9 වසරේත් ඉගෙන ගන්නවා. අහකෝ 10 දිත් ඉගෙන ගන්නවා. 11 වසරේදී ඉගෙන ගන්නවා සාමාන්‍ය පෙළ විභාගයට. කුලකයක් කියන්නේ මොකක්ද කියලා. නිශ්චිතවම යම්කිසි සමූහයකින් කාණ්ඩයක් වෙන් කරලා ගන්න පුළුවන් නම් අපි ඒක කියව කුලකයක් කියලා. තියෙන පොදු ලක්ෂණයක් නිසා සමූහයකින් කාණ්ඩයක් වෙන් කරලා ගන්න එක කිව්වා කුලකයක් කියලා. උදාහරණ 1ත් 10ත් අතර පූර්ණ සංඛ්‍යාවක්. පූර්ණ සංඛ්‍යාව කියන සමූහයෙන් වෙන් කරගත්ත කාණ්ඩයක් 1ත් 10ත් අතර පූර්ණ සංඛ්‍යාව කියලා. ඊට පස්සේ අපේ පන්තියේ සිටින සිසුන් කියන සමූහයෙන් වෙන් කරගත්ත අපේ පන්තියේ සිටින සිසුන්. ඊගාවට ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර කුලකයක්. ජනවාරි මාසය තුල ඉපදුන අපේ පන්තියේ සිටින සිසුන් කුලකයක්. ඔය විදිහට කුලක වෙන් කරලා ගන්න පුළුවන්. ඒක කුලක නොවනේ වගේ වුණාම මොන කුලක කියන්නේ මොනවද කියලා තව ටිකක් හොඳට පැහැදිලි වෙනවා. කුලක නොවනේව තමයි අපිට ගන්න පුළුවන් හොඳ ළමයි. කුලකයන් නෙවෙයි. මොකද ඒක නිශ්චිතව වෙන් කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඊට පස්සේ උස ළමයි. කුලකයන් නෙවෙයි. ලස්සන මල්, ලස්සන සත්තු. එහෙම වෙන් කරලා ගන්න විදිහක් නෑ. ඒකට ඒවා කුලක වෙන්නේ නෑ. එහෙනම් ලියාග මුලින්ම කුලකයක් යනවා කියලා කියන්නේ නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයකින් කාණ්ඩයක් වෙන් කර ගැනීම කුලකයකි. අපිට හම්බුණා 7 වසරේ කුලකයන් ලිවිය හැකි ආකාරය. කුලකයක් ලිවිය හැකි ආකාරය. ලියාගන්න දෙවෙනි අනුමාත්‍රිකාව කුලකයක් ලිවිය හැකි ආකාරය. කුලකයක් ලිවිය හැකි ආකාර 4ක් අපි 11 වසරේදී සම්පූර්ණ කරගන්නවා. හැබැයි 10 වසරට යනකම්වත් කුලකයක් ලිවිය හැකි ආකාර 3යි ඉගෙනගන්නේ දැනගන්නේ 10 වසරට යනකම්ම 7 ඉගෙන ගත්තා කුලකයක් ලිවිය හැකි ආකාර 3ක්. ඒ තුන් දෙනාම තමයි දැන් මේ අපව මතක් කරන්නේ. ලියාගෙන එක විස්තරයක් ලෙස. උදාහරණ A කියලා කුලකයක් ගමු. A 1ක් 10ක් අතර පූර්ණ සංඛ්‍යාවක්. ඒතකොට 1ක් 10ක් අතර කිව්වම 1යි තිබු නෑ 10යි තිබු නෑ. එකේ සිට කිව්වනම් 1යි තිබු. එකේ සිට 10 තෙක් කිව්වනම් ඔන්න 10යි තිබු. එකේ සිට 10 දක්වා ගමන 1යි 10යි නෑ. B උදාහරණ 2 B මහරගම වචනේ අකුරු. ඒකත් කුලකයක්. මහරගම වචනේ අකුරු නිශ්චිතව වෙන් කරලා ගන්න පුළුවන්. ලොම්ලක්කන් 2. දෙවෙනි ආකාරය. කුලකයක අවයව අපි ලයිස්තු ලෙස ලියුවා. එහෙම ලියන්න අවයව ලයිස්තු ආකාරයෙන් ලිවීම. සමල වර්ධන ඇතුලේ අවයව ටික ලයිස්තුවක් විදිහට ලියුවා. මේ කුලක දෙකම ඒ ආකාරයෙන් ලියමු. එකක් 10ක් අතර පූර්ණ සංඛ්‍යාවගේ අවයව ටික ලියමු. එකක් 10ක් අතර ඉන්න පූර්ණ සංඛ්‍යා ටික තමයි 2 3 4 5 6 7 8 9. ඊපස්සේ B මහරගම වචනේ අකුරු ටික ලියන්නේ M A අවයවයක් එකම අවයවයේ දෙපාරක් ලියන්නේ නැහැ. ඊගොඩ R ඊගොඩ G එන් කලින් ලියලා දෙනවා. එච්චරයි. අපි වාරෙම සගවලහන් තියෙන්න ඕනේ. මේ ලයිස්තු ආකාරයෙන් ලියද්දි ක්‍රමාවලින් වෙන් කරලා දෙන්න ඕනේ. එකම අවයවයේ දෙපාරක් ලියන්නේ නැහැ. එක්කෙනෙක්වම මගය දෙන්නත් බෑ. සියලුම අවයව ටික ලියන්න ඕනේ. ඊපස් තුන්වෙනි ආකාරය ඉගෙන ගත්තා වෙන් රූපයකින් එයාගෙන තමයි ඉංග්‍රීසි තව ගොඩක් ඉගෙන ගන්නවා. ලියාගන්න වෙන් රූපයක් මගෙන්. මේ ජෝන් වෙන් කියන ගණිතඥයා හොයාගත්ත නිසා ඒකට කිව්වා වෙන් රූප කියලා. වෙන් රූපයකින් මේ කුලක දෙක වෙන් රූපයකින් දක්වමු. මෙයාව A කියලා නම් කරනවා. මේ ඉන්නේ A කියන කුලකේ. එයාගේ අවයව ටික වෙන්නේ 2 3 4 5 6 7 8 9. අවයව ලියද්දී කමායි ලියන්නේ නැහැ.
සියලුම අවයව ටික ලියන තියෙන්නත් ඕනේ. එක්කෙනෙක් දෙපාරක් ලියන්නේ නැහැ. හැබැයි ප්‍රමාණය ලියන්නේ නැහැ. පිළිවෙලක් අවශ්‍ය නැහැ. කුලකයක අවයව ලියද්දී වෙන රූපයක් ඇතුලේ පිළිවෙලක් අවශ්‍ය නැහැ. ඒක පිළිවෙලක් අවශ්‍ය නැහැ. B කියන කුලකයේ අවයව ටික තමයි M A H R G කියන අවයව ටික ලියන්නේ. ඊගාව තුන්වෙනි අනුමාත්‍රකාව කුලකයක අවයව. කුලකයක අවයව කියලා කිව්වේ කුලකයක අඩංගු දෑ. ඒක ලියන්න. යම් කුලකයක අඩංගු දෑ එහි අවයව වේ. A කියන කුලකයේ අවයවෝනේ 2 3 4 5 6 7 8 කියලානේ. අපිට ඉව මෙන්න මේ සංකේතයක්. පහ අවයවයක් වේ A කියන කුලකයේ. ඊයපුරක් වගේ සංකේතයක් හම්බුනේ. පහ අවයවයක් වේ A කියන කුලකයේ. ඒව ලියාගම මතක් වෙන්න. අපි කලින් කතා කරපු A කියන කුලකයේ පහ අවයවයක් වේ A කියන කුලකයේ. ඊට පස්සේ තව අවයවයක් නොවේ කියන ප්‍රතිසංකේතයක් භාවිත කරනවා. එක අවයවයක් නොවේ නේද? එක අවයවයක් වේ A කියන කුලකයේ ඒක වැරදි. එක අවයවයක් නොවේ ඒ කුලකයේ අවයවයක් නොවේ කියන්නේ අවයවයක් වේ කියන සංකේතය කියනවා. ඒවත් ලියා ගන්න. මේ දෙවෙනි අපිට හම්බුන සංකේතය තමයි අවයවයක් නොවේ කියන සංකේතය හම්බුණා. ඊට පස්සේ අපිට හම්බුණා අනේකත්වය කියලා. එන්න ලියාගමු ඊට හතර අනේකත්වය. යම් කිසි කුලකයක අඩංගු අවයව සංඛ්‍යාව කිව්වා අනේකත්වය කියලා. උදාහරණයක් දැන් අපි දීපු A කියන කුලකයේ අවයව තිබ්බා 2 3 4 5 6 7 8 9. එයාට අවයව 8යි තිබ්බේ. එහෙනම් A කියන කුලකයේ අනේකත්වයේ අවයව ගාන 8යි. ඒක අපි මෙහෙම ලියුවා. n අනේකත්වයේ A කියන කුලකයේ සමානයි 8යි. A කියන කුලකයේ අවයව ගාන 8යි. එයා කුලකයක් නෙවෙයි. එයා ඉන්න කඩවාගෙන මෙතන නෙවෙයි ලියන්නේ. A කියන කුලකයේ අවයව ගාන 8යි. n සමානයි 8යි. NB B කියන කුලකයේ තිබ්බ අවයව ටික මහරගම වචනේ අකුරු කුලකයේ තිබ්බ අවයව ටික එයා තිබ්බ අවයව 5යි. අවයව 5යි. එයාගේ අනේකත්වය B කුලකයේ අනේකත්වය 5යි. බලන්න එයා කියපු විදිහට B කුලකයේ අනේකත්වය සමානයි 5යි. B කුලකයේ අවයව ගාන සමානයි 5යි. එන අනේකත්වයෙන් ලියාගන්න යම් කුලකයක අඩංගු අවයව ගාන ඒ අනේකත්වයේ වේ. උදාහරණ n සමානයි 8යි, nb සමානයි 5යි. යම් කුලකයක අඩංගු අවයව ගාන සංඛ්‍යාව එහි අනේකත්වයේ වේ. n සමානයි 8යි, nb සමානයි 5යි කියලා එනවා. ඊට පස්සේ අපිට හම්බුණා තව සංකේතයක් එක්ක කෙනෙක්. ඒ තමයි සමහර කුලක වල අවයව ගාන බිඳුවයි. අවයව එකක්වත් නැති කුලක තිබ්බා. උදාහරණයක් D කියන කුලකයේ මෙහෙම ගත්ත හැකි. D කියන කුලකයේ මම ලියනවා 1ත් 5ත් අතර 10 ගුණාකාරය. එයා විස්තරයක් විදිහට ලිව්වම 1ත් 5ත් අතර 10 ගුණාකාරය. එයාගේ අවයව ටික සතරවරහන් තුල ලිව්වහම මෙහෙම 30 එකක් වන්නේ. ඒක කුලකයක් නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණයකින් කාණ්ඩයක් වෙන් කර ගන්න පුළුවන් එක්කෙනෙක් තමයි මේ ඉන්නේ. අපි දන්නවා 8 කියලා ගත්තොත් 8 මේකට අයිති නැති බව. 4 කියන සංඛ්‍යාවත් එයා මේකට අයිති නැති බව දන්නවා. නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ යාට අවයව එකක්වත් නැහැ. කුලකයක් තමයි. අවයව එකක්වත් නැහැ. වෙන රූපයක් ගන්නොත් ඒක ඇතුළත් 30 කවුරුත් නැහැ. ඊළඟ කුලක වලට කිව්වා අභිශුන්‍ය කුලක කියලා. පස්වෙනි නම් අභිශුන්‍ය කුලක. අපි මේ ගෑස් දේවල් ටික මතක් කරගෙන යන්නේ. යම් කුලකයක අවයව සංඛ්‍යාව බිඳුව වෙනවා. ඔහොල්ලේ අනේකත්වය බිඳුව වෙනවා. එය
අභිශුන්‍ය කුලකයකි. උදාහරණයක් ලියා ගන්න. d සමානයි 1.5 ගුණාකාර විස්තරයක දෙන්නුවොත් 1.5 ගුණාකාර අභිශුන්‍ය කුලකයක්. අවයව ටික කිව්වම හිස් අභිශුන්‍යයි. බිඳුවේ ගන්නාම හිස් අවයව එකක්වත් නැහැ. ඉතින් අපිට සංකේතයක් හම්බුණා. අපි ලියුවා මෙහෙම. d කියන කුලකය සමානයි අභිශුන්‍යයි. යවමක් ඇදලා කැපුවා. d කියන කුලකය සමානයි අභිශුන්‍යයි. d අභිශුන්‍ය කුලකයක් වේ. මෙන්න සංකේතය. සමානයි d සමානයි කාටද? අභිශුන්‍ය කුලක කෙනෙක් කෙනාට. මේගාවට අපේ හම්බුන සංකේතය තමයි එහෙමනම් මෙයාව ලියන්න d සමානයි අභිශුන්‍ය කුලකයක්. ඊට පස්සේ අපි අර කලින් කතා කරපු a කියන කුලකයේ අභිශුන්‍ය කුලකයක් උනේ නැහැ. මතකනේ? ඒකට සංකේතයක් ආවා. a මෙහෙම ලියුවොත් a සමානයි අභිශුන්‍යයි. වැරදි. ඒ කියන්නේ අභිශුන්‍ය කුලකයක් නෙවෙයි. a සමානයි අභිශුන්‍යයි කියන්නේ බෑ. ඒ වෙලාවට අපි සමාන ලකුණ කැපුවා. a අසමානයි අභිශුන්‍ය කුලකයක්. එහෙනම් a කියන එක අභිශුන්‍ය කුලකයක් නොවේ. අභිශුන්‍ය කුලකයක් වේ කියන සංකේතෙම තමයි නොවේ කියන්නේ සමාන ලකුණ කැපුවා. ඔන්න ඔතෙන් දැනගන්න අපි කලින් අටවසරේදී ඉගෙනගෙන තියෙනවා. එහෙනම් දැන් ඉගෙන ගන්න යන්නේ ඒකට තව කොටස් කිහිපයක්. 6 වෙනි අනුමාත්‍රිකාව. ඒ තමයි සමාන කුලක කියනවා මෙන්න මෙහෙම. දැන් මම ගන්නවා p කියලා කුලකයක්. එයා වචනෙන් විස්තර කරනවා ඉලක්කයේ සංඛ්‍යා. ඉලක්කයේ සංඛ්‍යා. එහෙනම් p කියන කුලකයේ අවයව ටික ලියන්න ගියාම බලන්න වෙන ගැටලුව. දැන් අවයව කියන්න ලියන්න බෑ. p ගේ අවයව ටික ලියන්න ගියාම ලියන්න විදිහක් නෑ. ඇයි? ඉවරයක් නෑ. 2 4 6 8 10 ඉවරයක් නෑ. තව තියෙනවා. අනන්තයට යනකම් යනවා. අපිරිමිත අවයව ගන්නක් තියෙනවා. ක්‍රමවත් 33. අපි ඒකින් කියනවා මෙයාගේ අවයව ඉවරයක් නෑ. අපිරිමිත අවයව ගන්නක් තියෙනවා. තව එහාට යනවා කියලා කියනවා. ඉවරයක් නෑ. එහෙනම් අන්න එහෙම කුලක සංඛ්‍යාව කුලකයේ අවයව ගන්න අපිරිමිතයක් තියෙනවනම් ලියන ඉවරයක් කරන්න බැරි නම් ඒකට අපි කියනවා අපිරිමිත කුලක කියලා. එහෙනම් අපි ඊගාට ඉගෙන ගන්න යන්නේ කුලක වර්ග දෙකක්. මේ කුලක බෙදෙනවා කොටස් දෙකකට. පරිමිත කුලකයි අපිරිමිත කුලකයි. එහෙනම් මෙච්චර වෙලා අපි කතා කරේ පරිමිත කුලක. මේ කියන්නේ පැත්ත. කුලකයේ අවයව ගන්න නිශ්චිතයක් තියෙනවා. යම් කිසි සංඛ්‍යාවක් මෙච්චරයි කියලා කියන්න පුළුවන් නම් එයා පරිමිත කුලකයක් වෙනවා. එහෙම කියන්න බැරි නම් එයා අපරිමිත කුලකයක් වෙනවා. යම් කුලකයක අවයව සංඛ්‍යාව නිශ්චිතව කිව හැකි නම් ඒ පරිමිත කුලකයකි. හත්වෙනියා අපරිමිත කුලක. යම් කුලකයක අවයව සංඛ්‍යාව අසීමිත ගණනක් ඇතනම් එය අපිරිමිත කුලකයකි. උදාහරණය නෑ. e සමානයි සගල වහන්න කියලා ඉලක්කයේ සංඛ්‍යා. ඉතල විස්තරය ලෙස දෙවුවා. ඉලක්කයේ සංඛ්‍යා. ඒක අපිරිමිත බව හොඳට පේනවා මේ ආකාරයෙන් ලියුවහම. අවයව ආකාරයෙන් ලියුවහම. 2 4 6 8 10 කමාවක් ටික් කරනවා. ඉවරයක් නෙවෙයි. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා තව කුලක වර්ග දෙකක්. ඊග 8 වෙනියා එයාගමු. මෙන්න මෙහෙම කුලක අපිට හම්බ වෙනවා. Q කියලා කුලකයක් ලියනවා. 1 10ක් අතර ඉලක්කයේ සංඛ්‍යාව. ඊට පස්සේ තව කුලකයක් ලියනවා R කියලා. එයා තමයි 82,766 සංඛ්‍යාවේ ඉලක්කම් කියන්නේ තව කුලකයක්. කුලක දෙකක්. Q කියන කුලකය 1.10 අතර ඉලක්කයේ සංඛ්‍යාව. R කියන කුලකය 82,766 සංඛ්‍යාවේ ඉලක්කම්. දැන් බලන්න මෙයාගේ මේ දෙන්නගේ අවයව ලිව්වොත් Q ගේ අවයව ටික මොනවද?
දෙක, හතර, හය, අට. ඒවනේ කියව කුලකයේ අවයව ටික. ආරු කුලකයේ අවයව ටික ලිව්වොත් සරලවදහම් තුල ආරු කුලකයේ අවයව වෙනවා එකම අවයවය අපි දෙපාරක් ලියන්නේ නැති හින්දා දෙක පිළිවෙලට ලියමු. පිළිවෙලක් අවශ්‍ය නැහැ. හතර, හය, අට. ඔන්න කුලක දෙකේ අවයව ලිව්වට පස්සේ පේනවා දෙන්නගේම ඉන්න අවයව සමානයි. මෙයාගෙත් ඉන්නේ 2 4 6 8. මෙයාගෙත් ඉන්නේ 2 4 6 8. මේ දෙන්නගේම අවයව සමානයි. අන්න එහෙම කුලක වලට අපි කියනවා සම කුලක කියලා කියනවා. එහෙනම් ඊගව කුලක වර්ගය තමයි අපට හම්බ වෙන්නේ සම කුලක, සමාන කුලක. සම කුලක කියන අට අනුමානිකාව සම කුලක. ඒ කියන්නේ යම් කුලක දෙකක අවයව එකිනෙක සමාන වේ නම් යම් කුලක දෙකක අවයව එකිනෙක සමාන වේ නම් ඉම කුලක දෙක සම කුලක වේ. එතකොට අපි කියනවා මේ කුලක දෙක සම කුලක දෙකක් කියලා. සමානයි. ඒක ලියුව හැකි q සමානයි r කියලා. q කියන කුලකය සමාන වෙලා තියෙනවා r කියන කුලකය. q සමානයි r. ලියගන්න මේ උදාහරණය 1ක් 10ක් අතර ඉලක්කයේ සංඛ්‍යා 82666 සංඛ්‍යාවේ ඉලක්කම් ඊට පස්සේ අවයව ලෙස ලියුවා. අවයව ලියුවම මේ දෙන්නාම එක වගේ. මේ අවයව ටික දිහා බැලුවම මේ දෙන්නගේ වෙනසක් හොයාගන්න බෑ. දෙන්නම එකම අවයව ටිකමයි තියෙන්නේ. එහෙනම් ඒක කියනවා සමකුලක. q සමානයි r. ඊගව ඊට පස්සේ අපිට හම් වෙනවා මෙන්න මෙහෙම කෙනෙක්. බලන්න. මම තව කුලක දෙකක් ගන්නවා. කුලක දෙක තමයි m කියලා කුලකයක් ගමු. m කියන කුලකය ගන්නවා බිඳුවේ 10ක් අතර ඔත්තේ සංඛ්‍යාව. ඒ කුලකයක්. 10ක් අතර ඔත්තේ සංඛ්‍යාව කුලකයක්. තව ගන්නවා l කියලා කුලකයක්. එයා කියනවා ඉංග්‍රීසි වලින් ස්වර අක්ෂර. ඒකත් කුලකයන්නේ. ඉංග්‍රීසි වලින් ස්වර අක්ෂර කුලකයක්. එහෙමනම් 10ක් අතර ඔත්තේ සංඛ්‍යාව කියන්නේ කුලකයක්. ඉංග්‍රීසි වලින් ස්වර අක්ෂර කියන්නේ කුලකයක්. එයාගේ අවයව ටික කියලා බලමු. ඉංග්‍රීසි අවයව 1 3 5 7 9. ඊට පස්සේ l ගේ අවයව ටික ඉංග්‍රීසි වලින් ස්වර අක්ෂර ටික a e I O U. දැන් මේ කුලක දෙකේ සමකුලක දෙකක්ද? නැහැ. සමකුලක දෙකක් නෙවෙයි. අවයව ටික ලිව්වහම පේනවා දෙන්නේ අවයව සමාන නැහැ. එහෙනම් සමකුලක නෙවෙයි. හැබැයි යෝග විශේෂත්වයක් තියෙනවා. බලන්න NM කීයද කියලා. NM කුලකේ අනේකත්වය එක 5යි. NM සමානයි 5යි. NL L කුලකයේ අනේකත්වය L කුලකයේ අවයව ගන්න එයත් සමානයි 5යි. අවයව සංඛ්‍යාව යාගේ 5යි. එහෙනම් මේ කුලක දෙකේ තියෙන විශේෂත්වය තමයි අනේකත්ව සමානයි. අවයව සංඛ්‍යාව සමානයි. M ගේ තියෙන අවයව ගානම තමයි L ගේ තියෙන්නේ. අවයව ගාන සමාන කුලක වලට අපි කියනවා මේකේ නිසා අපිට කිව්වේ මෙන්න මෙහෙම. M සමාන වෙලා තියෙනවා NLට. ඒ වෙලාවට අපි කියනවා මෙන්න මේ M කුලකයයි L කුලකයයි තුල්‍ය කුලකයක් කියලා. එහෙනම් ඊගාව 9 වෙනියා තුල්‍ය කුලක. 9 තුල්‍ය කුලක. ලියා ගන්න. ඒක ඉතින් ලියලා උදාහරණය ලියමු. තුල්‍ය කුලක කියන්නේ යම් කුලක දෙකක අනේකත්ව සමාන වේ නම් ඒවා තුල්‍ය කුලක වේ. උදාහරණයක් මෙතනින් පටන් ගන්න. දැන් තුල්‍ය කුලක වලට අපි සංකේතයක් පාවිච්චි කරනවා. යම් කිසි කුලක දෙකක් තුල්‍ය කුලක කියන්නේ මෙන්න මේකම ලියනවා. m කුලකය තුල්‍යයි. මෙහෙම l කුලකය කියලා ලියනවා.
මේ විදිහට ගිය සංකේතයක් මේ සමාන ලකුණක් කියම නෙවෙයි සමකුලක නම් සමාන ලකුණනේ තුල්‍ය කුලක කියන්න මෙන්න මේ විදිහේ සංකේතයක් වෙනවා ඒකෙන් කියනවා මේ දෙන්නගේ දෙන්න අනේකත්ව සමානයි අවයව සංඛ්‍යාව සමානයි කියලා එහෙනම් උදාහරණයක් ලියන්න පටන් ගමු මෙතනින් n සමානයි 0.74 ඔක්කේ සංඛ්‍යා n කියලා කිව්වේ ඉංග්‍රීසි හොඩියේ ස්වරාක්ෂර 0.74 ඔක්කේ සංඛ්‍යා n කියන්නේ ඉංග්‍රීසි හොඩියේ ස්වරාක්ෂර n ගේ අවයව ටික ලියන්න n ගේ අවයව ටික ලියන්න එතකොට පේනවා n සමානයි 5යි m ගේ අනේකත්වය 5යි l ගේ අනේකත්වය සමානයි 5යි nl සමානයි 5යි එහෙනම් අනේකත්ව දෙක දෙන්නගේ සමානයි ඊට පස්සේ කිව්වේ කි nm සමානයි nl හා l තුල්‍ය කුලක වේ සංකේතය ලියා ගන්න m සහ l තුල්‍ය කුලක වේ ඊට පස්සේ අපිට දෙන්නේ 22 එක අභ්‍යාසය බලමු 22 එක අභ්‍යාසය 22 එක අභ්‍යාසයේ උත්තර ලියන්න ඉතින් පස්සේ ඊගා කොටස් ටික සාකච්ඡා කරමු. පළවෙනි ගානට උත්තර ලියුව හැකි දෙක අතර වෙන් කරගෙන පළවෙනි කුලක අපරිමිත කුලක මේ කියන්නේ පළවෙනි කුලක හා අපරිමිත කුලක වෙන් කරන්නේ කියලානේ. බිඳුවේ සිට 50ට බිඳුවෙන් පටන් ගන්න 50ට එහෙනම් ඒකේ සීමාවක් තියෙනවා. මේක ඉවරයක් කරන්න පුළුවන්. නිශ්චිතවම කිව්වේ කොච්චරයිද කියලා. පහේ ගුණාකාර. එයා පරිමිත කුලකයක්. ඒ කියන්නේ පරිමිත කුලකයක්. ඊගාව. B නිකිල. නිකිල කිව්වම කියලා ඉවරයක් කරන්න බෑද? නිකිල කුලකයේ දිහා බලන්න. නිකිල කුලකයේ ධනානන්තයකට තියෙනවා. වින පැත්තෙන් අනන්තයකට යනවා. එහෙනම් අපිට එයාව දෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් B කුලකයේ අපරිමිතයි. නිකිල කුලකයේ ලියන්න පුළුවන් බිඳුව ධන හෝ ඍණ 1 ධන හෝ ඍණ 2 ධන හෝ ඍණ 3 ආදී ලෙස ඉවරයක් නැහැ. මෙහෙම ලියුවේ. මොන ඔබ කියන අවයව ටික ඔක්කොම. එහෙම නැත්නම් තව මෙහෙමත් පුළුවන්. බිඳුව 1 2 3 ආදී ලෙස මේ පැත්තෙන් අනන්තයට යනකම් යනවා. ඉවරයක් නැහැ. මේ පැත්තම ඍණ 1 ඍණ 2 ආදී ලෙස මේ පැත්තට තිබුණා. එහෙනම් නිකේ සංඛ්‍යා කුලක ඔය ආකාර දෙකෙන්ම ලිව්වේ හැකියි. මේ විදිහට ලිව්වේ හැකියි. බිඳුව ධන 1යි ඍණ 1යි. ධන 2යි ඍණ 2යි. ධන 3යි ඍණ 3යි. ආදී ලෙස විගයටම යනවා. එහෙම නැත්නම් නෙමෙයි. ඔය දෙකම හරියි. ඔය දෙකෙන්ම ලියවෙන්නේ නිකේ සංඛ්‍යා කුලක. ඊට පස්සේ C බිඳුව හා එක පමණක් යොදාගෙන ලිවිය හැකි සංඛ්‍යා ඕනේ තරම් ලියන්න පුළුවන්. බිඳුව සහ එක පමණ යොදාගෙන ලියන්න පුළුවන් සංඛ්‍යා ඕනේ තරම් තියෙනවා. එහෙනම් එයත් අපි හිතුවල කියලා. D 25065 සංඛ්‍යාව සදියේ ඉලක්කම් ඒක නම් නිශ්චිතවම කිව්වේ මෙච්චරයි මෙන්න මේකක් කියලා. ඒක පරිමිතයි. ප්‍රථමක සංඛ්‍යා නොවන ධන සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යාත් අපි හිතුවල කියලා. ප්‍රථමක සංඛ්‍යා නොවන ධන සංඛ්‍යා ටිකත් අපි සංඛ්‍යා කුලකයක්. එහෙමනම් එයා කොහොමද අපි හිත තමයි. ඊගෙන අපි හිත කුලකයක්. දෙවෙනි ගාන. පහත් දක්වා ඇති එක් එක් කුලකයේ අවයව සහිතව ලියා දක්වා එනයින් සමකුලක යුගල හා තුල්‍ය කුලක යුගල සියල්ලම ලියා දක්වන්න. එහෙනම් දෙවෙනි ගානේ ඉක්මනට අවයව ටික ලියන්න වෙනවා. අවයව ටික ලියලා ඊට පස්සේ එකෙන් තෝරන්නලු සමකුලක මොනවද තුල්‍ය කුලක මොනවද කියලා. බලමු. දැන් මේකෙන් තෝරන්න කියලා කියනවා සමකුලක. බලමු සමකුලක මේකේ සමකුලක තමයි P සහ S. එච්චරයි. සමකුලක එකම එක යුගලයි තියෙන්නේ. P හා S විතරමයි. සමකුලක කියලා කිව්වේ අවයව ටික ඔක්කොම සමාන වෙන්න ඕනේ. මෙයාගේ 3 6 9 මෙයාගේ 3 6 9 එච්චරයි. P හා S විතරයි සමකුලකයකට ඉන්නේ. ඊට පස්සේ තුල්‍ය කුලක. තුල්‍ය කුලක කියලා කිව්වේ අවයව සංඛ්‍යාව සමාන වෙන්න ඕනේ. තුල්‍ය කුලක නම් මේකේ ගොඩක් ඉන්නවා.
p එක තුල්ල වෙනවා ඒ බලමු p සහ s තුල්ලයයි p සහ v තුල්ලයයි ඊට පස්සේ මෙයත් එක තුල්ල වෙන කෙනෙක් නැහැ r එක තුල්ල වෙනවා t r සහ t තුල්ල කුලකයි r හා t තුල්ල කුලකයක් වෙනවා ඊට පස්සේ අහව s එක තුල්ල වෙන එක කියන මෙයාව කලින් කිව්වනේ s එක තුල්ල වෙනවා v s සහ v තුල්ල කුලක වෙනවා එහෙමනම් ඔන්න දැන් උතනින් අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නිගමනය සම කුලක සියල්ලම තුල්ල කුලක වේ බලන්න මේක හරිය නේද කියලා සම කුලක සියල්ලම තුල්ල කුලක වේ ඊට පස්සේ ඔක අනිත් පැත්තට බලන්න තුල්ල කුලක සියල්ලම සම කුලක වේ ඒක හරියද සම කුලක සියල්ලම තුල්ල කුලක වේ ඒක වැරදි එහෙම වෙන්නේ නැහැ තුල්ල කුලක සම කුලක සියල්ලම තුල්ල කුලක වේ ඒක හරියි සම කුලක සියල්ලම තුල්ල කුලක වේ තුල්ල කුලක සියල්ලම සම කුලක වේ ඒක වැරදි සම කුලක නම් ඒ අය තුල්ල කුලකයක් වෙනවමයි හැබැයි තුල්ල කුලක ඔක්කොම සම කුලක වෙන්නේ නැහැ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අපි කලින් නතර වුණේ අනුමානිකා 8න් දැන් 9 වෙනි එක නා අනුමානිකා උපකුලක උපකුලකයක් ඒකේ වචනේ කොට අදහසක් කියවෙනවා උපනායකයා වගේ අදහසක් උපකුලක දැන් උපනායකයා පන්තියේ ඉන්නවා පන්ති නායකයා ඊට පස්සේ උපනායකයා ඉන්නවා උපනායකයාට යම්කිසි බලතල ටිකක් තියෙනවා ඒ බලතල ටික ඔක්කොම පන්ති නායකයාට තියෙනවා නේද උපනායකයා යම්කිසි නීති රීති ක්‍රියාත්මක කරනවා නම් ඒ නීති රීති සියල්ලම ටික පුළුවන් නායකයාට ප්‍රධාන එක්කෙනාට ක්‍රියාත්මක කරන්න අපි කුලක දෙකක් දිහා ගත්තොත් ඒ කියන කුලකයක් තියෙනවා මෙහෙම. ඒ කුලකයේ අවයව ටික තමයි 1 2 3 4 5 6. B කියන තව කුලකයක් තියෙනවා. B කුලකයේ අවයව ටික තමයි 1 3 5. දැන් බලන්න මේ කුලක දෙක දිහා. A කුලකයේ අවයව 2 3 4 5 1 2 3 4 5 B කුලකයේ අවයව 1 3 5. B ගේ තියෙන අවයව ටික ඔක්කොම මෙන්න A ගාවක් තියෙනවා. B ගේ තියෙන අවයව ටික ඔක්කොම A ගාව තියෙනවා. අන්න එහෙම අයකට කියනවා B කියන එක්කෙනා උපකුලකයක් වෙනවා A කියන කුලකේ. B උපකුලකයක් වෙනවා A කියන කුලකේ. අපි මේක සංකේතයකින් මෙහෙම ලියන්නේ. B උපකුලකයක් වෙනවා C අකුරක් වගේ එකක්. හැබැයි ටිකක් ඉස්සරහට දික් වෙනවා මෙයාව C අකුර පොඩ්ඩක් උඩින් තද කළා වගේ. C B උපකුලකයක් වෙනවා A ගේ. B උපකුලකයක් වෙනවා A ගේ. මෙයාගේ මෙන්නු උපකුලක කියන්නේ මොනවද කියලා කියන්න මෙහෙම. යම් කුලකයක අවයව සියල්ලම යම් කුලකයක අවයව සියල්ලම වෙනත් කුලකයක අඩංගු වේ නම් වෙනත් කුලකයක අඩංගු වේ නම් පළමු කුලකය දෙවන කුලකයේ උපකුලකයකි D ගේ අවයව සියල්ලම A තුල අඩංගු වෙනවා එහෙනම් B උපකුලකයක් වෙනවා A ගේ B උපකුලකයක් A ගේ මේක ලියගමු මෙයා වුණා මෙන්න මෙහෙම ලියන්න පුළුවන් බලන්න හැබැයි බහුල භාෂා ගන්න මේක මේ මෙන්න මෙහෙම ලියුවේ ඔය උපකුලක සංකේතය අනිත් පැත්ත හරවලා ලියා ගන්නත් පුළුවන් අනිත් පැත්ත හැරෙවුවා කියන උපකුලකයේ කවුද කියන එක කියලා එයා වෙනස් වෙන්න බෑ. දී එදෙන් දෙන්න මේ මෙතෙන් දෙන්නවා. මොනවත්
ලියන්න පුළුවන්. හැබැයි අපි මේව භාවිතා කරන්නේම නැති තරම්. මෙයාම තමයි භාවිතා වෙන්නේ. B උපකුලකයක් AD. මෙතනින් කියවෙන්නේ B උපකුලකයක් AD කියන එකම තමයි. හැබැයි මෙන්න මෙහෙම ලියන්න බෑ. ඒක වැරදි. A උපකුලකයක් B කියන. ඒක වැරදිනේ. A උපකුලකයක් නෙවෙයිනේ. ඒකේ අවයව ටික ඔක්කොම B ගාව නැහැ. ඒක වැරදි. මේක වැරදි. හැබැයි මේ දෙන්න ලියාගන්න පුළුවන්. තව ගැටලුවක් ලියමු. ඒකට ගැටලුවක් එක ලියන්න. P ගේ අවයව 1 2 3 ඉහත කුලකයට මෙයා ලියාගන්න P සමාන 1 2 3 ඉහත කුලකයට ලිවිය හැකි උපකුලක සියල්ලම ලියන්න. මෙයාට ලියන්න පුළුවන් උපකුලක සියල්ලම ලියන්න. ඉහත කුලකයට ලිවිය හැකි උපකුලක සියල්ලම ලියන්න. එතන බලන්න ඒක උත්තරේ ලියනවා. දැන් මෙයාට ගන්න පුළුවන් උපකුලක ටික තමයි මම උපකුලකේ නමක් දෙන්නේ නැහැ කුලකයට උපකුලක ටික ලියනවා. එක දින උපකුලකයක් ගන්න පුළුවන්. එහෙම ගත්තා හැකි නේද? මේක ඇතුලෙන් එක දින උපකුලකයක් ගන්න පුළුවන්. විස්තරයක් විදිහට කිව්වොත් 1ක් 3ක් එකේ බිංදුව 3ක් අතර ඉන්න ඔක්කොම සංඛ්‍යා. ඒක විතරයි උපකුලකයක්. තව දෙක දින උපකුලකයක් ගන්න පුළුවන්. යම් කිසි පිළිවෙලක ලියන්න තර මාගේ ඇරෙන්නේ නැහැ. සියලුම ටික ලියන්න කිව්වේ. තව එකක් ගන්න පුළුවන් 3 දින උපකුලකයක්. අවයව එක ගානේ ඔච්චරයි උපකුලක ලියන්න පුළුවන් 3 දෙනයිනේ. ඊට පස්සේ අවයව දෙක ගන්න තව ලියන්නේ. 1යි 2යි. ඒක උපකුලකයක්. තව 1යි 3යි. සම්පූර්ණ පිළිවෙලක ලියන්න ඒකට මගේ ඇරෙන්නේ නැහැ. 1යි 3යි. ඊට පස්සේ තව ගත්ත හැකි 2යි 3යි. ඒක උපකුලකයක්. ඔන්න දැන් දෙන්න ගානේ ලියන්න පුළුවන් ඔච්චරයි. මුලින්ම ලිව්වා එක ගානේ අවයව එක ගානේ ලියන්න පුළුවන් 3 දෙනයි. ඊට පස්සේ අවයව දෙක ගානේ ලියන්න පුළුවන් 3 දෙනයි. තව ඉන්නවා උපකුලක දෙකක්. මෙයාගේම උපකුලකයක් වෙනවා 1 2 3 කියන එක නම. මෙයාට තව උපකුලකයක් ගන්න පුළුවන් මේ අවයව ටිකම. මේ උපකුලකයක්. දෙන්න සමකුලක තමයි. හැබැයි උපකුලකයක්. මෙහෙම හිතමු. බිංදුවත් 10ත් බිංදුවත් 4ත් අතර පූර්ණ සංඛ්‍යා මේ ඉන්නේ. මේ කුලකයේ වෙන නම. මේ තියෙන්නේ 123 සංඛ්‍යාවේ ඉලක්කම්. කුලක දෙකක්. එතකොට මෙයා උපකුලකයක් වෙලානේ මෙයානේ. එතකොට මෙයාගේ උපකුලකයකුත් වෙලා ඒක අනිත් පැත්ත වෙනවා. මෙයාගේ උපකුලකයකුත් වෙනවා. හරි. මෙයාගේ උපකුලක සියල්ලම ලියන්න කිව්වම මේ කට්ටියට අමතරව මෙයාත් එනවා. ඒක උපකුලකයක්. තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි අභිශූන්‍ය කුලකයක් උපකුලකයක්. එන අභිශූන්‍ය කුලකය ඕනම කුලකයක උපකුලකයක් වෙනවා. මෙයා කියන්න පුළුවන් උපකුලක සියල්ලම තමයි මේ ඉන්නේ. බලන්න උපකුලක ගාන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් මෙයා උපකුලක 8ක් ලියන්න හැකි. මේ තමයි ඔක්කොම උපකුලක ගාන. කියන්න උපකුලකගේ P කියන කුලකයට හම්බුණා උපකුලක 8ක්. දැන් අපි මේ හොයන්න යනවා ඊගාවට යම් කිසි කුලකයක උපකුලක සංඛ්‍යාව කීයක්ද තියෙනවද කියලා කොහොමද හොයාගන්නේ කියලා. දැන් මේ වගේ අවයව 2යි 3 දෙනයි නම් ඉන්නේ අපේ උපකුලක ටික කොහොම ලියාගෙන යන්න පුළුවන්. හැබැයි අවයව ගොඩක් හිටියාම උපකුලක ඔක්කොම ටික ලියන්න ගියොත් සමහර වෙලාවට මග ඇරුණාම දන්නේ නැහැ මග ඇරුණාද කියලා. මෙන්න මේක සම්බන්ධතාවයක් තියෙනවා. යම් කිසි කුලකයක උපකුලක ගාන සමාන වෙනවා උපකුලක ගණන කීයක් ඉන්නවද කියන එක සමාන වෙනවා 2 n වෙනි බලයට. 2
n වෙනි බලය. n කියන්නේ අනේකත්වයේ අවයව ගානද. දැන් මෙයාට ඉන්නේ අවයව 3යිනේ. එහෙනම් දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය දෙවලක් දෙක 4යි 4වලක් දෙක 8යි. උපකුල 8යි. දෙකේ තුන්වෙනි බලය දෙවලක් දෙක 4යි 8වලක් දෙක 8යි. උපකුලක 8ක් ඉන්නවා. උපකුලක සංඛ්‍යාව 8යි. අවයව 4ක් තියෙනවා. 4 දෙනෙක් හිටියනම් 1 2 3 4 කියලා 4 දෙනෙක් හිටියනම් දැන් බලන්න දෙකේ 4 වෙනි බලය. එයාට තියෙන උපකුලක දෙවලක් දෙක 4යි 4වලක් දෙක 8යි 8වලක් දෙක 16යි. උපකුලක මේකෙන් 16ක් ලියන්න පුළුවන්. එහෙනම් පස් වෙලාවක මේ පන්ති අවසන් වුණාට පස්සේ වෙනම කොලයක මේ 4 දෙනා ලියාගෙන උපකුලක ටික ඔක්කොම ලියලා බලන්න. මගේ වෙන්නේ නැති වෙන්න. උපකුලක 16ක් ලියා ගන්න පුළුවන් මෙයාට. අපි මේ උඩ එක්කනවල් ලියලා ලියාගමු. උපකුලක ගණන සමානයි දෙකේ n වෙනි බලය. n කියන්නේ අවයව ගාන. n අවයව සංඛ්‍යාව. යම් කිසි කුලකයක උපකුලක ගාන සමානයි දෙකේ n වෙනි බලය. n කියන්නේ අවයව සංඛ්‍යාව අනේකත්වයේ 10 වෙනි අනුමාත්‍රිකාව. අනුමාත්‍රිකාව 10 සමවර්ත කුලකය. සමවර්ත කුලකය කියනවා මෙන්න මෙහෙමත් කෙනෙක්. දැන් අපි හිතමු අපි කුලක කිහිපයක් ගන්නවා. අපේ පාසලේ ඉන්න 6 වසරේ ළමයි. අපේ පාසලේ ඉන්න ශිෂ්‍ය නායකයෝ. අපේ පාසලේ ඉන්න 10 වසරේ ළමයි. අපේ පාසලේ මෙවර ශිෂ්‍යත්වයේ සමත් වුණ ළමයි. කොහොම අපිට පුළුවන් මේ කුලක කිහිපයක් ගන්න මම ඔය දැන් කුලක කිහිපයක් කිව්වා. මේ කුලක සියල්ලගේම අවයව ඇතුළත් වන පරිදි තනි කුලකයක් ගන්න පුළුවන්. මේ කුලක ඔක්කොගේම අවයව ටික අයිති වෙන විදිහට මේ කුලක ඔක්කොම අයිති වෙන විදිහට තනි කුලකයක් ගන්න පුළුවන්. සර්වත්ව කුලකයක් කියලා අපි යට කියනවා. වචනින්ම පොඩ්ඩක් කියනවා සර්වත්ව සියල්ලම කියන වගේ අදහසක්. එහෙනම් කුලක සියල්ලගේම අවයව තියෙන ලෙස ගන්නා වූ තනි කුලකයට කියනවා සර්වත්ව කුලකය කියලා. දැන් අනිත් වෙලාවට අපි කුලක වලට මුත්තන යන්නේ රවුම් යන්නේ බහුලවම යන්නේ රවුම්. අපි සර්වත්ව කුලකයක් සදා බහුලවම අදින්නේ කොටුවක්. සියලුම කුලක අඩංගුවන් ලෙස තෝරා ගන්නා තනි කුලකයට කියනවා සර්වත්ව කුලකය කියලා. මේ එතකොට මෙන්න කොටුවකින් අපි සර්වත්ව කුලකය අදිනවා. එයාට ලකුණුත් දෙනවා මෙන්න මෙන්න. ඊ අකුරක් වගේ හරියට. මේ ඊ අකුරක් වගේ සංකේතයක් එයාට කියනවා සර්වත්ව කුලකය කියලා. එහෙනම් ලියාගන්න ඉගාව 10 සර්වත්ව කුලකය ඒක අපි ලියුවෙන්න කුලක සියල්ලගේම අවයව අඩංගුවන් ලෙස තෝරා ගන්නා තනි කුලකය සර්වත්ව කුලකය වේ. උදාහරණය ඒ කියන කුලකයක් තියෙනවා. එයාගේ අවයව ටික තමයි 2 4 6 8. D කියන තව කුලකයක් තියෙනවා. එයාගේ අවයව ටික තමයි 1 3 5 7 9. 1 3 5 7 9. දැන් අපිට කියනවා මේක සර්වත්ව කුලකයක් ලියන්න කියලා. මේ අවයව ඔක්කොම අඩංගුවන් ලෙස තනි කුලකයක් ලියන්න කියලා කියනවා. හැබැයි මේ අපි සර්වත්ව කුලකය ලියුවාම මේ සියලු දෙනාම අයිති වෙන්න ඕනේ. කොහොම මගේ වෙන්න බෑ. ඊට වඩා වැඩිපුර අවයව තිබ්බට කමක් නෑ. මේ අවයව සියල්ලම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට වඩා වැඩිපුර තිබ්බට කමක් නෑ. දැන් මේකට කිව්වේ හැකි නිකිල සංඛ්‍යාව. සර්වත්ව කුලකයට උන නිකිල සංඛ්‍යාව කිව්වේ. දැන් නිකිල සංඛ්‍යාව කිව්වම 1 2 3 4 ඔක්කොම තියෙන අනන්තයට යනකම් බිඳුව ඉන්නවා, වින 1 වින 2 වින 3 ඔක්කොම ඉන්නවා. හරි. මේ අයගේ අවයව ටික ඔක්කොම මේ සර්වත්ව කුලකය තුළ තියෙනවා. ඕන්න ඉතින් කාට හරි ලියන්න පුළුවන් තව මේ අවයව විතරක්මයි කියන විදියට. නිවිලගේ මේව
එකේ සිට 10 දෙක පූර්ණ සංඛ්‍යා. හරි. එහෙම නැත්නම් එකේ සිට 20 දෙක පූර්ණ සංඛ්‍යා, එකේ සිට 50 දෙක පූර්ණ සංඛ්‍යා ඔය ඔක්කොම ටික හරි. ඔය ඔක්කොගේම මේ අවයව ටික ඔක්කොම ඇතුළත් වෙනවා. පැහැදිලිද කියපු දේ? සර්වත්ව කුලකයේ වුණාම මේ ඉන්න අය ඔක්කොම ඒක ඇතුළේ ඉන්න ඕනේ. හැබැයි වැඩිපුර හිටියට කමක් නැහැ. 15 දෙක පූර්ණ සංඛ්‍යා. මම 15 කියලා කිව්වා. 15 දෙක පූර්ණ සංඛ්‍යා. ලියන්න. උදාහරණයක් A කුලකයේ B කුලකයේ සර්වත්ව කුලකයට ගැලපෙන එකක් ලියන්න. 22 දෙක අභ්‍යාසය බලන්න. ඒකේ උත්තරي කියමු. ඒක ලේසි අභ්‍යාසයක් කියමු. උත්තරي කියලා අපි ජවාබ කොටසට යමු. බලන්න 2 5 8 10 13 උපකුලක 8ක් ලියන්න. ඔක්කොම ලියන්න නෙවෙයි මේ කියන්නේ. 8ක් ලියන්න කියලා. ඔක්කොම ලියන්න කිව්වොත් කීයක් තියෙද කියලා බලන්න උපකුලක. දෙකේ පස්වෙනි බලය. 2 2 4 4 2 8 8 2 16 16 32යි. මෙයාට උපකුලක තියෙනවා 32ක්. ඒකෙන් 8ක් ලියන්න කියලා කියන්නේ. ඉතින් දෙක කියලා එකයි ඔය එක එක ගානෙම ගත්තා එතනම 5ක් වෙනවා. ඊට පස්සේ ඔය ඉන්න අය ඔක්කොම ටික ගන්නත් පුළුවන්. අවිෂණ කුලකේ ගන්නත් පුළුවන්. ඊට පස්සේ තව දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි එහෙම ගන්නත් පුළුවන් ඕක ඇතුලේ ඉන්න. දෙක. පහතේ එක එක ප්‍රකාශනයේ සත්‍ය අසත්‍යතාවය නිර්ණය කරන්න. බලමු එක. 1 2 3 උපකුලකයලු පහෙන් බෙදෙන සංඛ්‍යාවල මොකද කියන්න පුළුවන් 1 2 3 උපකුලකයලු පහෙන් බෙදෙන සංඛ්‍යාවල පහෙන් බෙදෙන සංඛ්‍යා කියන්නේ 5 10 15 20 25 30 හරිද නෑ 1 2 3 යාගේ උපකුලකයක් වෙන්නේ නෑ ඒක වැරදි දෙක 4 9 16 උපකුලකයලු සමජතුල සංඛ්‍යාවල සමජතුල සංඛ්‍යා කියන්නේ 1 4 9 16 25 36 එහෙනම් ඒ කියපුවා ඇතුලේ 4 9 16 කියන ඔක්කොම ඉන්නවා ඒක හරි. 3 සිලින්ඩරයේ උපකුල කැලු බහුවස්තවල බහුවස්ත කියලා කිව්වේ සාධන රේඛීය සංවෘත හලරූප තමයි බහුවස්ත කිව්වේ. ඒක සිලින්ඩරය කියන්නේ කවුද? එයා ඝන වස්තුවක්. එහෙනම් බහුවස්ත වල කොහෙද ඝන වස්තු තියෙන්නේ? ඒක වැරදි. සිලින්ඩරය කියන එක බහුවස්ත උපකුල කියන්නේ නොවේ. උතන කිව්වා සමචතුරස්‍රයවත් නැත්නම් චතුරස්‍රයවත් කියලා අන්නයි. චතුරස්‍රය උපකුලකයක් බහුවස්ත කියලා කිව්වොත් ඒක හරියි. එතනින් ගන්න. ඊගව රතු උපකුලකයලු දෙන්නේ පාටවල. හරි? දෙන්නේ පාට දෙක මතරියාට හේතු තියනවානේ. රතු තැබිලි කඩන කොල්ලා නිල් තිබ්බා දකි කියලා ඔන්නෝම දෙන්නේ පාට දෙක පිළිවෙලට මතක තියාගෙන ඉන්නානේ. ඒකට ඒකේ ඇතුළේ කියනවා රතු කියන එක්කෙනා දෙන්නේ පාටවල උපකුලකයක් වෙනවා. ඊට පස්සේ පහ තුනක් හතර හරි. පහ 2x වෙන එක සමානයි 7යි විසදුම් උපකුලකයලු යටේ සංඛ්‍යාවල. එහෙනම් විසදලා බලන්න වෙනවා. 2x වෙන එක සමානයි 7 කියන සමීකරණය විසඳන්න ඕනේ. විසඳුවාම x වෙන්නේ යටේ සංඛ්‍යාවක් නම් හරි. x වෙන්නේ යටේ සංඛ්‍යාවක් නම් ඒක වැරදි. එයා විසඳලා බලමු. 2x වෙන එක සමානයි 7යි. වෙන එකේ හැමතැන කියන ධන එකක් වුණා 2x සමානයි 8යි. දෙවැත්තම දෙකෙන් බෙදලා x සමානයි 4යි. එහෙනම් මෙයාගේ විසඳුම වෙන්නේ 4. එහෙනම් 4 උපකුලකයලු යටේ සංඛ්‍යාවල. හරි. ඒක හරි. 4 උපකුලකයක් තමයි යටේ සංඛ්‍යා කුලකය. එන්න අපි යමු ඊගාව මාතෘකාවට. ඒ තමයි වෙන් රූප සටහන් නැදීම. කියන්න මාතෘකාව වෙන් රූප සටහන් නැදීම. වෙන් රූප කියන එක කලින් හම්බුණා. හැබැයි කලින් අපි හැම වෙලේම ඇන්නේ එක කුලකයක් සඳහා පමණයි වෙන් රූපේ. මෙතන ඉඳන් මෙතන ඉස්සරහට මේ 9 වසරේ 10 වසරේ 11 වසරේදී අපි වෙන් රූප අඳිනවා තනි එක්කෙනෙක් වෙනුවෙන් නෙවෙයි. කුලක දෙකක් තුනක් හතරක් සර්වත් කුලකයක් තියෙන අවස්ථාවක කතා කරනවා.
ඒ කියන්නේ 10 වශයෙන්දි කතා කරනවා කුලක දෙකකුයි සර්වත්ව කුලකයේ ඉන්න අය ගැන. 11 වශයෙන්දි කතා කරනවා කුලක තුනකුයි සර්වත්ව කුලකයේ ඉන්න එක්කෙනා ගැන. එහෙනම් දැන් අපි ඒ අය ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්නවා. කියන්නේ වෙන් රූප සටහන් වීම. ඒතර කුලකයක් වෙන් රූපයට දක්වන්නේ අපි මූලිකව දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි සර්වත්ව කුලකය දක්වන්න අපි මේ විදිහට කොටස් සලකුණක් අදිනවා. ඒකට සර්වත්ව සලකුණ ලකුණ යොදනවා යාට. ඊට පස්සේ ඒ කියන කුලකයක් ඉන්නවා නම් සර්වත්ව කුලකය ඇතුලේ. ඒ කියන්නේ අපේ පාසලේ 9 වසරේ ළමයි. මේ සර්වත්ව කුලකය අපේ පාසලේ 9 වසරේ ළමයි මේක ඇතුලේ ඉන්නේ. අපි එයාව ගන්නවා මෙන්න මේ ඒ කියන කුලකය. මෙන්න මැදලා පෙන්නනවා. මෙන්න සර්වත්ව කුලකය අදින විදිය මේ ඉන්නේ ඒක ඇතුලේ අපේ පන්තියේ ළමයි කියන උපකුලකය මේක ඇතුලේ ඉන්නවා. සර්වත්ව කුලකය ඇතුලේ. ලියගමු මෙහෙම උදාහරණ ගැටුව එක උදාහරණය සර්වත්ව කුලකය 1 2 3 4 5 6 ඒ කියන කුලකයක් ඉන්නවා 1 3 5 ඒ කියන උපකුලකයක් ඒ කියන කුලකයක් ඉන්නවා 1 3 5 දැන් මේ දෙන්නා වෙන් රූපයක ලකුණු කරන්නයි යන්නේ මේ කියපු දෙන්නව සර්වත්ව කුලකය සහ මේ කුලකය වෙන් රූපයක ලකුණු කරන්න යන්නේ බලන්න මෙතන අවයව ටික සර්වත්ව කුලකය 1 2 3 4 5 6 එයාව ලියා ගන්න ඒ කියලා කුලකයක් ඉන්නවා 1 3 5 එයාව ලියා ගන්න අපි ඒක ඇද ගන්නවා මෙන්න මේ වගේ වෙන් රූපයක් ඇද ගන්නවා මේ ආකාරයට එකම අවයවයේ දෙපාරක් ලියන්න බැහැ ඒ හින්දා අපි බලනවා මුලින්ම ඒකේ ඉන්න අවයව මොනවද කියලා ඒකේ ඉන්න අවයව ටික තමයි 1යි 3යි 5යි එහෙනම් ඒකේ ඇතුලේ ඉන්නවා 1 3 5 ඊට පස්සේ සර්වත්ව කුලකයේ ඇතුලේ ඉන්න ඕනේ 1 2 3 4 5 6 කියන ඔක්කොම ටික 1 2 3 4 5 6 කියන ඔක්කොම මේ සර්වත්ව කුලකයේ ඇතුලේ ඉන්න ඕනේ දැන්ටම ලියලා තියෙනවා 3 දෙනෙක් 1යි 3යි 5යි දැන්ටම ලියලා එන ඉතිරි ටික මෙතන නැති ටික මේ එළියට වෙලා ඉන්නවා 1 ඊට පස්සේ 2 ලියලා නැහැ 3 ලියලා 4 ලියලා නැහැ එළිය 5 ලියලා 6 එහෙනම් දැන් මේ වෙන රූපේ දිහා බැලුවාම මේ විස්තර ටික තියෙනවා ඒකේ අවයව මොනවද 1 3 5 සර්වත්ව කුලකයේ කවුද 1 2 3 4 5 6 පිළිවෙලක් අවශ්‍ය නැහැ හැබැයි පිළිවෙල ලියුවම මගේ වෙන්න තියෙනවා එහෙම ලියුවේ හැකි සර්වත්ව කුලකයේ අවයව 1 2 3 4 5 6 කියලා මේකෙන් ලැබෙනවා එහෙනම් අන්න විස්තරයක් විදිහට ඉන්නවා කුලක දෙක එයාව වෙන රූපයකින් මෙතන දක්වලා ඉන්නවා මේ උදාහරණයක එයා ඉතින් එයාව එතන තියාගන්න දෙවෙනිය සමහර වෙලාවට අපිට හම්බ වෙන කුලක දෙකක් සර්වත්ව කුලකයේ තමයි 1 2 3 4 5 6 එයාගේ අවයව ටික තමයි E කියන කුලකයේ අවයව 1 2 3 4 Q කියන කුලකයේ අවයව ටික 2 4 6 P කියන කුලකයේ අවයව ටික 1 2 3 4 Q කියන කුලකයේ අවයව 2 4 6 වෙන රූපයක් ඇතුලේ කුලක දෙකක් පිළිපිය හැකි ආකාර කිහිපයක් තියෙනවා ආකාර ටික තමයි මෙන්න මේ ආකාර ටික බලන්න වෙන රූපයක් ඇතුලේ කුලක දෙන්නේ ඉන්න පුළුවන් ආකාර ටිකක් තියෙනවා සාධාරණ ආකාරයේ පොදු ආකාරය තමයි මෙන්න මෙන්න එක ආකාරය උදාහරණයක් කිව්වොත් පාසලේ සිටින 11 වසරේ ළමයි පාසලේ සිටින ශිෂ්‍ය නායකයෝ මේ මැද්දේ ඉන්න කට්ටියකුත් ඉන්නවනේ 11 වසරේ ශිෂ්‍ය නායකයෝ තව මෙන්න මේ විදිහට කුලක දෙකක් ඉන්නත් පුළුවන් මේක සාධාරණ ආකාරය නෙවෙයි මේ තියෙන්නේ කුලක දෙකක් ඉන්න පුළුවන් මේ විදිහට හරියට මේ ඉන්නේ 10 වසරේ ළමයි මේ ඉන්නේ 11 වසරේ ළමයි වගේ මේකට පොදු අවයව නැහැ
10 වශයෙන් ළමයි 11 වශයෙන් ළමයි පොදු අවයව නැහැ. තුන්වෙනිය තමයි තුන්වෙනි ආකාරය උපකුලකයක් වුණ ආකාරය. B ගේ අවයව ටික ඔක්කොම A ගාව තියෙනවා. ඒකට උදාහරණයක් කිව්වා A කියන්නේ මෙවල ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වෙන සිසුන්. B කියලා කියන්නේ සමත් වුණ සිසුන්. සමත් වුණ සිසුන් ටික ඔක්කොම විභාගයට සමත් වුණ විභාගයට ඉදිරිපත් වුණ අයගේ කට්ටිය. එහෙමනම් B කෙනෙක් කියන උපකුලකයක් වුණා A. ඒක කුලක දෙකක් පිළිගන්න පුළුවන් ඔන්න තුන්වෙනි ආකාරය. හතරවෙනි ආකාරය තමයි සම කුලක වෙලා තියෙන්න පුළුවන්. අවයව සියල්ලම A ගේ B ගේ අවයව සියල්ලම සමාන අවස්ථාව. A ගේ අවයව ටික ඔක්කොම සමාන වෙලා තියෙනවා. B ගේ අවයව ටිකට එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒතකොට විනිරූපයෙන් යද්දාම එක වගේමයි. අවයව ටික ලිව්වහම එක වගේමයි. විස්තරයක් විදිහට ලිව්වහම විතරක් ඒක වෙනස්. දැන් අපි මේ යන්නේ මෙන්න මේ ආව එහෙනම් මේකෙන් ගැලපෙන ආකාරය තමයි පොදු අවයව තියෙන හින්දා මෙන්න මේ ආකාරය තමයි ගැලපෙන්නේ. එහෙනම් මෙන්න මේ රූපයට මේ තොරතුරු ටික ඇතුළත් කරන්න බලන්න හරිද කියලා. මම මුලින්ම මේ පොදු විච්ච අවයව ටික ලියලා ඉන්නවා. මේ දෙන්නම පොදු වුණ අවයව ටික තමයි 2 සහ 4. දැන් ඒට අයිති අවයව. මෙතන ඉන්නේ P හා Q මේ T කුලකය මේ Q කුලකය. P ට අයිති අවයව. P ට අයිති වෙලා තියෙනවා 1 2 3 4 දැන්ටම P ගේ ඇතුලේ 2 සහ 4 ලියලා තියෙන්නේ. එහෙනම් P ට අයිති තව 1 හා 3. P ගේ අවයව වෙන්නේ දැන් 1 2 3 4. ඊගාව Q ගේ අවයව 2 4 6. දැන්ටම 2 සහ 4 ලියලා තියෙන්නේ. Q ගේ ඇතුලේ මේ 2 සහ 4 ඉන්නේ. 2 සහ 4 දැන්ටම ලියලා තියෙන්නේ. එහෙනම් තව යාට 6 එන්නත් ඕනේ. එහෙමනම් Q ගේ අවයව ටික බලපුවාම පේනවා 2 4 6 කියලා. දැන් අපි සමවත් කුලකයට යමු. සමවත් කුලකයට 1 ලියලා 2 ලියලා මේක ඇතුලේ මේ කුලක ඇතුලේ ඉන්නේ මේ 3 ලියලා 4 ලියලා 5 අන්න 5 ලිය වෙලා නැහැ. එහෙනම් සමවත් කුලක ඇතුලේ 5 ඉන්න ඕනේ. 5 ලියා ගන්න පුළුවන් අපිට එළියේ. 5 ඉන්නවා. දැන් 6 ඉවරයි. එහෙනම් මෙන්න මේ ටික ඔක්කොම දැන් මේක ඇතුලේ තියෙනවා. මේ වෙන රූපය දුන්නා නම් මේ විස්තර ඔක්කොම ගන්න පුළුවන්. බලන්න රූපය දිහා බලපු ගමන් පේනවා P ගේ අවයව 1 2 3 4. Q ගේ අවයව 2 4 6. ඊට පස්සේ සමවත් කුලකේ ඉන්නවා 1 2 3 4 5 6 කියන කට්ටිය. උදාහරණ 3. සමවත් කුලකේ තමයි 1 2 3 4 5 6. ඒ කුලකේ තමයි 2 4. B කුලකය 1 3. මුලින්ම හොයාගන්න සුදුසු වෙන රූපය කවුද කියලා. ඊට පස්සේ ඒ දත්ත ටික මේ තොරතුරු ටික වෙන රූපය ඇතුළත් කරන්න බලමු. සමවත් කුලකේ අවයව 1 2 3 4 5 6. A කුලකයේ 2 4 B කුලකයේ 1 3. දැන් මේ දෙන්නට පොදු අවයව නැහැ. පොදු අවයව නැහැ. එහෙනම් මේ ආකාරය වෙන විදිහක් නැහැ. ඒ ආකාරයේ ලිව්වොත් එහෙනම් මැද්දේ කවුරුත් නැහැ. එහෙනම් මේකට අපි අදිනවා කුලක දෙක වෙන්නුන ආකාරයක් වියුක්ත ආකාරය. A කුලකය හා B කුලකය වියුක්ත කුලක වෙන්නුන කුලක. A ගේ අවයව වෙන්නේ 2 4. B ගේ අවයව 1 3. දැන් සමවත් කුලකයට යමු. සමවත් කුලකයේ අවයව වෙන්නේ 1 ඉන්නවා 2 ඉන්නවා 3 ඉන්නවා 4 ඉන්නවා 5 සහ 6 ලිය වෙලා නැහැ. 5 හා 6 වෙන රූපේ ලිය වෙනවා. ඊට පස්සේ තව උදාහරණයක් හදමු. A කුලකය 1 2 3 4 5 6 7. ඉලක්කම් වලින් ලියන්නේ පහසුින්දා ඒකට අඩු වෙලාවකින් අපිට මේක සම්පූර්ණ කරගන්න පුළුවන් නිසා ඒ විදිහට කුලකයක් තියෙනවා. එයාගේ අවයව ටික වෙන්නේ
1 2 3 4 M කියන කුලකයක් තියෙනවා එයාගේ අවයව 2 4 මෙයා වෙන රූපයක ඇතුළත් කරනවා ඒකේ අවයව වෙන්නේ 1 2 3 4 M ගේ අවයව වන්නේ 2 4 දැන් වෙන රූපයක ඇතුළත් කරන්න දැන් බලමු මුලින්ම පොදු අවයව තියෙනවද කියලා තියෙනවා මෙයක් පොදුයි මෙයක් පොදුයි දෙන්නමයි තියෙන්නේ එහෙනම් B ගේ M ගේ අවයව ටික ඔක්කොම එල්ලව තියෙනවා එතන තියෙන්නේ එහෙමනම් කුලකයක් සර්වත්ව කුලකයේ මෙන්න එල් ඉන්නවා එළියෙම එයාගේ ඇතුලේ තමයි M කියන එක කියලා ඉන්නේ එල් කුලකයේ ඉන්නවා එයාගේ එළියෙන් ඉන්නවා M කියන කුලකය දැන් අවයව ටික කියමු මුලින්ම අපි හඳුනා ගන්න ඕනේ මොකද්ද මේකට හදින අවස්ථාව වඩාත්ම ගැළපෙන අවස්ථාව මොකක්ද L පොදු අවයව M ගේ අවයව 2 සහ 4 දෙකමයි 2යි 4යි ඊට පස්සේ M ගේ මේ M කියන කුලකයට අයිති 2 සහ 4 ඊට පස්සේ L දිහා බලමු L මේ රවුම ඇතුලේ දැන්ටම 2 සහ 4 ලිය වෙලා ඉන්නේ තව 1යි 3යි ලිය වෙන්න ඕනේ 1 හා 3 Lට අයිති 1 හා 3 හැබැයි 1 හා 3 මේ රවුම ඇතුළේමයි ලිය වෙන්න ඕනේ M ගේ ඇතුළට එන්න යන්න විදිහක් නැහැ මේ ලියේ රවුම කොටසේ ඉන්නවා ඊළඟ සමවත් කුලකයට යමු සමවත් කුලකයේ දිහා බලමු දැන් 1 හරේ 2 හරේ 3 හරේ 4 හරේ 5 ලිය වෙලා නැහැ 5 ඉන්නවා එළියේ 6 ලිය වෙලා නැහැ 7 ලිය වෙලා නැහැ එහෙනම් 5 6 සහ 7 ලිය වෙලා ඉන්නවා දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ කුලක සම්බන්ධ තවත් වැදගත් කරුණු තුනක්. ඒ කරුණු තුන තමයි අනුමාත්‍රිකා තුනක් යටතේ අපි ඉගෙන ගන්නවා. මේලය, ඡේදනය සහ අනුපූරකය කියලා කොටස් තුනක් කතා කරනවා. එකෙන් පළවෙනි එක්කෙනා තමයි මේලය. අනුමාත්‍රිකාව ලියාගමු මේලය. මේලය. දැන් මෙහෙම හිතමු අපි උදාහරණයක් ගමු පාසලේ 10 වසරේ ළමයි 11 වසරේ ළමයි පණිවිඩයක් යවනවා 10 වසරේ ළමයි සහ 11 වසරේ ළමයි සියලුම දෙනා පිට්ටනියට පැමිණෙන්න කියලා 10 වසරේ කියන කුලකයයි 11 වසරේ කියන කුලකයයි ඔය ටික ඔක්කොම එතෙන්ට එනවා එහෙනම් සියලුම දෙනා මෙනවා අන්න එකට අපි කියනවා මේලය කුලකය කියලා. තව උදාහරණයක් බලමු. 11 වසරේ ළමයි ශිෂ්‍ය නායකයන්. එතකොට ඔය දෙකටම අයිතියක් ඉන්නවා. පණිවිඩයක් යවනවා 11 වසරේ ළමයි සහ ශිෂ්‍ය නායකයන් සියලුම දෙනා පිට්ටනියට එන්න කියලා. එතකොට 11 වසරේ ළමයි ටික ඔක්කොමයි ශිෂ්‍ය නායකයෝ ඔක්කොමයි පිට්ටනියට යනවා. එහෙමනම් අන්න එහෙම අයිති මුළු අවයව ටික ඔක්කොම ගන්නවා නම් අපි එයාට කියනවා මේලය කුලකය කියලා. එහෙමනම් මේලය කියන්නේ මොකක්ද කියලා මුලින්ම ලියාගෙනමු. ලියන්න. යම්කිසි කුලක දෙකක හෝ කිහිපයක් වෙන්න පුළුවන්. අපිට දැනට හම්බ වෙන්න දෙන්නයි. අඩංගු සියලුම අවයව සහිත තනි කුලකය එම කුලකවල මේලය කුලකයයි. එහෙනම් එයත් කුලකයක්. මේ මේලය සදා අපි සංකේතයකුත් භාවිතා කරනවා. මේලය කියලා කිව්වේ යම්කිසි කුලක දෙකක හෝ කිහිපයක තියෙන ඔක්කොම අවයව ටිකනේ, මුළු අවයව ටිකනේ. ඒකට අපිට කියන්න පුළුවන් අපි ගමු උදාහරණයක් A කුලකය හා B කුලකය. A ගේ අවයව ඔක්කොමයි B ගේ අවයව ඔක්කොමයි. කියන්න භාවිතා කරන සංකේතය තමයි මෙන්න මෙහෙම ලකුණක්. අපි මෙයාව කියවන්නේ A මේලය B. A මේලය B. A ගේ ඔක්කොමයි B ගේ ඔක්කොමයි ගන්න කියන එකයි මේ. මේ සංකේතය පටලවා ගන්න නැතුව මතක තියාගන්න ඕනේ. මේලය හරියට මාලයක් වගේ. එහෙම මතක තියාගන්න පුළුවන්.
මොකද තව ටික වෙලාවකින් අපි ඉගෙන ගන්නවා මේකේ අනිත් පැත්ත සංකේතයක්. මෙහෙම කෙනෙක් ඉගෙන ගන්නවා. එයාට කියනවා ඡේදනය කියලා. එහෙමනම් ඡේදනයට යන්න කලින් මේලය කියන එක්කෙනා මේලය කියන්නේ ඔක්කොම ටික මාලයක් වගේ සංකේතයක් තියෙනවා. A මේලය B. එහෙමනම් අපි ඊට පස්සේ බලමු යම් කිසි කුලක දෙකක මේලය කොහොමද වෙන රූප සටහන් වල දක්වන්නේ කියලා. එතකොට අපි දන්නවනේ කුලක දෙකක් පවතින්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. ඒ හතරම මුලින්ම බෝඩ් එකේ අදින්න ඊට පස්සේ මේ ප්‍රදේශ පාට කරමු. කුලක දෙකක් පවතින්න පුළුවන් අවස්ථා හතර තමයි මේ තියෙන්නේ. පළවෙනි අවස්ථාව මේක අවස්ථාවක් 10 වසරේ ළමයි 11 වසරේ ළමයි. ඡේදනයක් නැහැ. වියුක්ත කුලක දෙකක්. වෙන්ුණ කුලක දෙකක්. මේ තියෙන්නේ 11 වසරේ ළමයි ශිෂ්‍ය නායකයන්. 11 වසරේ ළමයි ශිෂ්‍ය නායකයන්. දෙකටම පොදු අය ඉන්නවා. මෙය උපකුලකයක් වුණ අවස්ථාව. මෙවර ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වුණ සිසුන් එයින් සමත් වුණ සිසුන්. මෙන්න සමකුලක අවයව ටික ලියලා බැලුවාම දෙන්නම සමානයි. උදාහරණයක් එහෙනම් A කුලකයට ගන්න පුළුවන් 1/10 අතර ඉලක්කයේ සංඛ්‍යාව. B කුලකයට අපි ගමු 4862 සංඛ්‍යාවේ ඉලක්කම්. එතකොට මෙයත් කුලකයක්. හැබැයි දෙන්නගේම අවයව ලියලා බැලුවාම සම කුලකයක් වෙලා. කුලක දෙක සමාන අවස්ථාවයි. දැන් අපි බලමු මෙන්න මේ අවස්ථා හතරේ මේලය කොහොමද ලකුණු කරන්නේ කියලා. මේලය කියන්නේ දෙකටම අයිති මුළු අවයව. මේලය ලෙස ගන්න පුළුවන්. එහෙනම් Aට අයිති අය ඔක්කොමයි Bට අයිති අය ඔක්කොමයි ගත්තාම මේ පාට වෙලා තියෙන්නේ A මේලය B කියන කුලකය. එහෙනම් මෙන්න පාට වෙලා තියෙනවා මෙයාගේ A මේලය B. A ගේ ඔක්කොමයි B ගේ ඔක්කොමයි. අතනත් A ගේ ඔක්කොම ටිකක් වෙනවා B ගේ ඔක්කොමත් වෙනවා. එහෙනම් මෙන්න පාට වෙලා තියෙනවා A මේලය B කියන ප්‍රදේශය. A මේලය B. මෙතනත් බලමු. A ගේ ඔක්කොම ටිකක් වෙනවා B ගේ ඔක්කොමත් වෙනවා. එතකොට එහෙමනම් මේ පාට වෙනවා මේ සම්පූර්ණ ටික ඔක්කොම A මේලය B ප්‍රදේශයයි දැන් මේ පාට කරලා තියෙන්නේ. A ගේ ඔක්කොමයි B ගේ ඔක්කොමයි. අර අවස්ථාව බලමු. එහෙනම් ඉතින් ඒක නම් දෙන්නගෙම ඔක්කොම කියන්නේ එකම මේ රවුමේයිති මුළු ඔක්කොම ටික එනවා. මේ මුළු ඔක්කොම ටික. ඔන්න එහෙමනම් පාට කරලා තියෙනවා A මේලය B. ඊට පස්සේ අපි කතා කරමු ඡේදනය. ඡේදනයේ සංකේතය තමයි අර කලින් මේලේ සංකේතය අනිත් පැත්ත. මේලයට ආවේ මානයක් වගේ සංකේතයන්නේ. ඡේදනයට එන්නේ ඒකේ අනිත් පැත්ත හැදුන සංකේතයක්. ලියාගන්න ඡේදනය මෙන්න මේ සංකේතය. දැන් අපි කලින් වගේම ඡේදනය කියන්නේ මොකක්ද කියලා මෙතනදිත් හඳුනා ගමු. ඡේදනය කියලා කියනවා යම් කිසි කුලක දෙකක් හරි කිහිපයක් හරි ඉන්නකොට ඒ ඔක්කොටම පොදුවම යනවා. ඒ ඔක්කොටම අයිති වෙන්න ඕනේ. දැන් උදාහරණයක් අපි අර කලින් කියපු උදාහරණය ගමු. මෙන්න කුලක දෙකක් තියෙනවා. A කියලා කියන්නේ 11 වසරේ ළමයි. B කියලා කියන්නේ ශිෂ්‍ය නායකයෝ. එහෙනම් දැන් හිතන්න මෙන්න මේ ප්‍රදේශ හතරේ ඉන්න කට්ටිය ගැන. මෙතන ඉන්නේ 11 වසරේ. හැබැයි ඒගොල්ලන්ට යන්න බෑ ශිෂ්‍ය නායකයෝ කියන රවුම ඇතුළට. ඒතකොට මෙතන ඉන්නේ ශිෂ්‍ය නායකයෝ නොවන 11 වසරේ ළමයි ටික. මෙතන ඉන්නේ මෙයාටත් අයිති, මෙයාටත් අයිති, Aටත් අයිති, Bටත් අයිති කට්ටිය. ඒ කියන්නේ 11 වසරේ ශිෂ්‍ය නායකයෝ ටික 11 වසරේ ශිෂ්‍ය නායකයෝ ටික මෙතන ඉන්නවා. මේ හැදී ඉන්නේ. දැන් මේ ප්‍රදේශ තුනක් මේ තියෙන්නේ. මේ හැදී ගිහිල්ලා හිටගෙන ඉන්නවා ශිෂ්‍ය නායකයෝ නොවන 11 වසරේ ළමයි ටික. මේ හැදී ඉන්නවා 11 වසරේ ශිෂ්‍ය නායකයෝ ටික. ඇයි ඒ අය රවුන්ඩ් දෙකටම අයිති. මේ හැදී ඉන්නවා 11 වසරේ නොවන 10 වසරේ 13 වසරේ ඉන්න ශිෂ්‍ය නායකයෝ ටික මේ හැදී ඉන්නවා. මේ එළියේ ඉන්නේ එතකොට ඒ අය ශිෂ්‍ය නායකයෝත් නෙවෙයි, ඒ අය 11 වසරේ ළමයිනුත් නෙවෙයි.
දැන් ඔන්න ඡේදනය කතා කරන්නේ. ඡේදනය කියලා කියන්නේ මේ කුලක දෙකටම අයිති වෙන්න ඕනේ. කුලක දෙකටම අයිති කියන්නේ 11 වසරේ වෙන්නත් ඕනේ, ශිෂ්‍ය නායකයෝ වෙන්නත් ඕනේ. එහෙනම් ඒ අයට ගිහිල්ලා හිට ගන්න වෙන්නේ මෙන්න මෙතන. එහෙනම් දැන් මම මේ පාඩක කරලා තියෙන්නේ ඡේදන කුලකය. ඡේදනය කියලා කියන්නේ නම් කුලක දෙකක් හරි කිහිපයක් හරි සලකනවා නම් ඒ ඔක්කොටම අයිති අවයවවලට කියනවා ඡේදන කුලකය කියලා. ලියන්න මෙහෙම. කුලක දෙකක් හෝ කිහිපයක් සලකා බලද්දී එම කුලක වලට පොදු වූ අවයව සහිත කුලකය පොදු වූ අවයව සහිත කුලකය ඡේදන කුලකයයි. ඡේදනය කියන්නේ නම් පොදු විච්ඡ අවයව. ඒකට කියන ඡේදන කුලකය. ඒට අයිති වෙන්නත් ඕනේ, බීට අයිති වෙන්නත් ඕනේ. අපි ඒක කියනවා මෙහෙම. ඒ ඡේදනය B. එහෙනම් මේ පාඩක කරලා තියෙන්නේ මොන කුලකයේද? ඒ ඡේදනය B කියන කුලකය. දෙන්නටම අයිති වෙච්ච පොදු ප්‍රදේශය මේ පාඩක කරලා තියෙන්නේ. මේ රූපය අදින්න පාඩ කරන්න තව ආකාර තුනක් තියෙනවානේ. ඒ තුන් දෙනාවත් අදිමු. මේව අදින්න මේ විදිහට පාඩ කරන්න. හිතන්න මේ කොටස් තුනේ කොහොමද වෙන්න ඕනේ. බලමු මෙතන. දැන් ඡේදනය කියලා කිව්වේ දෙකටම අයිති අවයව. දෙකටම පොදු වෙච්ච අවයව. මේ ඉන්නේ 11 වසරේ ළමයි. මේ ඉන්නේ 10 වසරේ ළමයි. දෙකටම පොදු වුණ අවයව ඔය කියන කුලක දෙකේ නැහැ. එහෙනම් කුලක දෙක වියුක්ත නම් ඡේදන කුලකය මෙයාගේ නැහැ. ඡේදන කුලකය අභිශූන්‍ය කුලකයක්. ඒ ඡේදනය B සමානයි හිස්. අවයව එකක්වත් නැහැ. ඒ කියන්නේ අභිශූන්‍ය කුලකයක්. මෙයා සමානයි අභිශූන්‍ය කුලකයක්. අපි කලින් කතා කරේ අභිශූන්‍ය කුලක. එහෙනම් මේ කුලක දෙකට පොදු වුණ අවයව නැහැ. ඒ කියන්නේ ඡේදනය අභිශූන්‍යයි. අපිට මේක කොහේවත් පාඩ කරන්න විදිහක් නැහැ. මේක පාඩ වෙන ප්‍රදේශයක් නැහැ. අවයව එකක්වත් නැහැ. මෙතන ඒට අයිති වෙන්නත් ඕනේ. ඒට අයිති නම් මේ රවුම ඇතුලේ ඉන්න ඕනේ. බීට අයිති වෙන්න ඕනේ. බීට අයිති නම් මේ රවුම ඇතුලේ ඉන්න ඕනේ. එහෙනම් ඔය දෙකටම අයිති වෙන්න ඕනේ. A ගේ රවුම ඇතුලේ ඉන්නත් ඕනේ, B ගේ රවුම ඇතුලේ ඉන්නත් ඕනේ. ඔය දෙකටම පොදු වෙනවා මෙන්න මේ කියන ප්‍රදේශය. ඒකත් අයිති, Bටත් අයිති ඔය ප්‍රදේශය. A ඡේදනය B ප්‍රදේශය. ඊගා සමකුලක තියෙනවා නම් දෙකටම අයිති වෙන්න ඕනේ. A කියලා කිව්වොත් මේ රවුම ඇතුලේ කට්ටිය ඔක්කොම එනවා. B කියලා කිව්වොත් මේ රවුම ඇතුලේ ඔක්කොම එනවා. එහෙනම් A ඡේදනය B දෙකටම පොදු වෙලා ඉන්නවා. ඔය ඉන්න ඔක්කොම ටික. මේ තියෙන්නේ මොනවාද? A ඡේදනය B ප්‍රදේශය. A හා B ඩයිති පොදු ප්‍රදේශය. අපේ බහුල භාවිතා වන පොදු එක්කෙනා තමයි මේ රූපය. අනිත් අවස්ථා නැතුවම නෙවෙයි තියෙනවා. මෙයාට ටිකක් අඩුයි. අන්තිම එක්කෙනා අනුපූරකය. ලියාගන්න. අනුපූරකය. මේ තියෙන ඒ කුලකය නම් ඔන්න දැන් මම පාඩ කළා ඒ කුලකය. මේ පාඩ කරේ ඒ කියන කුලකය. ඊට පස්සේ මම පාඩ කරනවා මෙන්න මෙහෙම. ඔය පාඩ කරපු ඒ ඇරෙන්න ඒගේ එළියේ ඉන්න ටික පාඩ කරනවා. නේද? ඒ නැතුව වටේ ඉන්න කට්ටිය. ඒ අයට අපි කියනවා ඒගේ අනුපූරක කුලකය. එහෙනම් මේ වටේටම ඉන්න කවුද? දැන් පාඩ කරලා තියෙන්නේ ඒගේ අනුපූරක කියන කුලකය. අපි ඒක කියනවා A ඩෑෂ් කුලකය. ඒට අයිති නොවන කුලකය. උදාහරණයක් පිටිනියට දැන් ගිහිල්ලා ඉන්නේ 11 වසරේ ළමයි නම් ඒ කට්ටිය ඇරෙන්න දැන් පාසලේ වැදිලා ඉන්න ළමයි ටික ඔක්කොටම අපිට කියන්න පුළුවන් ඒ කියන කුලකයේ අනුපූරක කුලකය. අයිති නොවන කුලකය. ඒක ඒ කට්ටියක් කුලකයක්. කියන්න අනුපූරක කුලකය කියන එක්කෙනාට යම් කුලකයකට අයිති නොවන එහෙත් සර්වත්‍ර කුලකයට අයිති වන ප්‍රදේශය ඇතුළත් කුලකය
අනුපූරක කුලකයයි. යම් කුලකයකට අයිති නොවන එතනින් එළියේ එහෙත් සර්වත්ව කුලකයට අයිති වන ඒක ඇතුලේ ප්‍රදේශය අනුපූරක කුලකයයි. මෙයාගේ අනුපූරක කුලකය. ඒගේ අනුපූරක කුලකයයි ඔය තියෙන්නේ. මේ දුක දෙක මැද ගන්න. මේ ටි පහට කරලා තියෙන්නේ E කියන කුලකය. මේ පහට කරලා තියෙන්නේ A ඩෑෂ් කියන කුලකය. දැන් අපි ගැටලුවක් හදමු. මේ තුන් දෙනාමයි කියන ගැටලුවක් හදමු. මේ ප්‍රශ්නේ ලියා ගන්න. සර්වත්ව කුලකය 1 2 3 4 5 6 7. A කුලකය 2 3 4 5. B කුලකය 1 3 5 7. ලෝකයක වෙන් රූපයක දක්වන්න. 2. එන් සර්වත්ව කුලකය අනේකත්වයේ සර්වත්ව කුලකය කීයද? 3. A කුලකයේ අනේකත්වයේ කීයද? 4. B කුලකයේ අනේකත්වයේ කීයද? ඊට පස්සේ එහා පැත්තේ 5. A මේලේ B. A මේලේ B කියන්නේ කුලකයක්. A මේලේ B කවුද? A ඡේදනයේ B කවුද? A dash කියන්නේ කවුද? B dash කියන්නේ කවුද? ඔය ටික උත්තර ලියලා අපි තව ප්‍රශ්න ටිකකට උත්තර ලියමු. ඔය ගැටලුවෙන්ම වෙන රූපයක දක්වන්නට මුලින්ම කියනවා මෙන්න A කුලකය මෙන්න B කුලකය. අපි ඊට පස්සේ බැලුවේ දෙන්නටම පොදු අවයව තියෙනවද කියලා. A හා B දෙකටම පොදු අවයව තියෙනවා. මෙන්න එහෙනම් මුලින්ම පොදු අවයව ටික ලියාගෙන ඉන්න. පොදු අවයව මෙතන 3යි 5යි. ඊට පස්සේ බලමු A ගේ තව අඩු කවුද? A ගේ 2 4 ලියවිලා නැහැ. 2 හා 4 ඉන්නවා. එහෙනම් A ගේ අවයව ඔක්කොම දැන් ඉන්නවා 2 3 4 5 ඔක්කොම හරි. B ගේ 1 3 5 7 1යි 1 3 5 7 අඩුයි 7. ඔන්න B ගේ අවයව ටික. ඊට පස්සේ බලන්න ඕනේ කවුද තව ලියවිලා නැත්තේ නම් සර්වත්ව කුලකේ තව කවුද අඩු? 1 ඉන්නවා 2 3 4 5 6 නෑ. එහෙනම් 6 මේ දෙකටයි තියෙන්නේ 6 එළියටලා ඉන්නේ. 6 7 ඉන්නවා. හරි. එහෙනම් ඔන්න රෝමිලක් එක හරි වෙන රූපයක දැක්කුවා. ඊට පස්සේ අහනවා සර්වත්ව කුලකේ අනේකත්වය කීයද? එන් කියන්නේ අනේකත්වය. සර්වත්ව කුලකේ අනේකත්වය කීයද? අවයව සංඛ්‍යාව කීයද? සර්වත්ව කුලකේ අනේකත්වය. මේක දිහා බැලුවම කිව්වේ හැකි අරකින් බැලුවම කිව්වේ හැකි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7 දෙනා ඉන්නේ. මේකෙන් කියන්නත් පුළුවන්. 1 2 3 4 5 6 7 දෙනායි උත්තරේ 7යි. සර්වත්ව කුලකේ අනේකත්වය 7යි. ඊගාව A කුලකේ අනේකත්වය කීයද කියලා අහනවා. A කුලකේ අනේකත්වය A කුලකයේ අනේකත්වය 1යි 2යි 3යි 4යි. අරක දිහා බලුවමත් පේනවා 1යි 2යි 3යි 4යි 4 දෙනා ඉන්නේ. A කුලකයේ අනේකත්වය 4යි. අවයව 4යි. ඊගාව 4. NB B කුලකයේ අනේකත්වය B ටින් අවයව ගාන 1යි 2යි 3යි 4යි B ට ඉන්නවා අවයව 4යි. B කුලකයේ අවයව ගාන 4යි. ඊට පස්සේ යමු A මේලය B. A හා B ට අයිති මුළු අවයව ගාන. දැන් අන්න එතකොට මෙතෙන්ද ගණන් කරොත් එහෙනම් වර්ධින්න පුළුවන්. A මේලය B හොයද්දී අපට අර කියන්නේ ලේසි ගන්න එක. A මේලය B. A මේලය B. මේලය කියලා කිව්වේ ඔක්කොම ටික. A මේලය B ලියන්නයි කියලා කියන්නේ දැන්. අනේකත්වයේම නෙවෙයි අහන්නේ. අනේකත්වයේ කීයද කියලා නෙවෙයි අහන්නේ. A මේලය B. එයා කුලකයක්. එයා සගල වදහන් ඇතුළෙම ලියන්න ඕනේ. A මේලය B කියන්නේ කුලකයක්. 2 3
4 5 1 7 කියන ඔක්කොමයි තියෙන්නේ. පිළිවෙලක් අවශ්‍ය නැහැනේ. 2 4 3 5 1 7 මෙන්න මේ මේලයේ B කුලකය. මේ මේලයේ B කුලකය කවුද කියලා අහනවා. ඊට පස්සේ ඡේදනය B. ඡේදනය වෙන්න ඕනේ B එක්ක. ඡේදනය කියන්නේ පොදු උපදේශය. ඡේදනය B කියන්නේ කුලකයක්. ඡේදනය B සමානයි 3යි 5යි. 3 හා 5 විතරයි ඉන්නේ. ඊට පස්සේ A' ඒගෙන් එළියේ ඉන්න කට්ටිය කවුද? A'. ඒකත් කුලකයක්. A' වෙන්නේ 1යි 7යි 6යි. 1යි 7යි 6යි. ඒගෙන් එළියට වෙලා ඉන්නවා 1 7 6. ඊට පස්සේ B'. B ගෙන් එළියේ ඉන්නවා B ගේ අනුකූලකය B ගෙන් එළියේ 2 4 6. 2 4 6. අපි මේ ප්‍රශ්නෙටම තව ටිකක් එකතු කරමු. මේ ගැටලුවටම එකතු කරගන්න මේ ප්‍රශ්න තුන 9 වෙනි ගාන N A මේලයේ B. A මේලයේ B කුලකයේ අනේකත්වය කීයද? මෙතන N A ඡේදනය B. A ඡේදනය B කුලකයේ අනේකත්වය කීයද? මෙතන A මේලය B dash. A මේලය B dash කියන්නේ කවුද? එයා කුලකයක්. A මේලය B dash එයාවත් හොයන්නේ. උත්තරයන් මේ තුන් දෙනාට බලමු. A මේලය B. A මේලය B ගේ අනේකත්වය. මේ දින අපි කලින් හොයපු A මේලය B. A මේලය B. එයාගේ අනේකත්වය කීයද කියලා අහන්නේ. එයාගේ අවයව සංඛ්‍යාව. එයාට අවයව ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. අවයව 6යි. අනේකත්වය 6යි. ඊට පස්සේ අහනවා A ඡේදනය B ගේ අනේකත්වය. A ඡේදනය B ගේ අවයව ඉන්නේ දෙන්නයි. එහෙනම් එයාගේ අනේකත්වය 2යි. තුන්වෙනි ඊග අන්තිමය A මේලය B dash කුලකය. ඒක කුලකයක්. A මේලය B එයාගෙන් එළියේ ඉන්නේ. A මේලය B කියන්නේ මේ ටික. මේ ඉන්නේ A මේලය B කුලකය. දැන් කියන්නේ A මේලය B නෙවෙයි එතනින් එළියේ ඉන්නේ. A මේලය B ගෙන් එළියේ ඉන්නේ 6. 6 A මේලය B 6 විතරයි ඉන්නේ. දැන් යමු අපි අභ්‍යාසයේ ගැටලුවක් හදන්න. 22 5ටම යමු අවසාන අභ්‍යාසය. 22 5. ඒකේ තුන්වෙනි ගාන. 22 5 අභ්‍යාසයේ තුන්වෙනි ගාන හදන්න. සම්පූර්ණ ගාන 22 5 අභ්‍යාසයේ තුන්වෙනි ගාන. X කුලකය. X කුලකය කවුද කියලා අහනවා. කුලකයක් සකල වදන් ඇතුලේ උත්තරේ ලියවෙන්න ඕන. X යි අවයව ටික තමයි 2 8 11 7 14 21. 2 8 11 7 14 21යි. X කියන කුලකයේ X කියන රවුම ඇතුලේ ඉන්නවා 2 8 11 7 14 21 කියන අවයව 6 දෙනෙක් ඉන්නවා. ඔය 6 දෙනා ලියවෙන්න ඕනේ. ඊගාව නොමිලක්කන් 2 y කියන කුලකය කවුද කියලා අහනවා. y කියන කුලකය ඇතුලේ ඉන්නවා 7 14 21 10 17 5 දෙනෙක් ඉන්නවා. 7 14 21 10 17 කියන 5 දෙනාම ඉන්නවා. අවයව 5යි. ඊගාව x ඡේදනය y. x ඡේදනය y. x ඡේදනය වෙන්න ඕනේ y එක්ක.
දෙකටම පොදු වෙච්ච අවයව ටික කවුද? 7 17 21. x සහ y කියන කුලක දෙකටම පොදු වුණ අවයව ටික 7 17 21. ඊට පස්සේ x මේලය y x මේලය y x සහ y කියන දෙන්නටම අයිති අවයව ටික මුළු අවයව ටික x මේලය y x අයිති 2යි 8යි 11යි 7යි 14යි 21යි තව ඉන්නවා 10යි 17යි මෙන්න x මේලය y x සහ y කියන දෙන්නටම අයිති අවයව ටික 2 8 11 7 14 21 10 17 කියන මුළු අවයව ටික ලියවෙනවා මේලේ ඊට පස්සේ x dash x ට අයිති නැති x කින් එළියේ ඉන්න අය x කින් එළියේ ඉන්නවා x කියන්නේ මේ ටිකනේ එයාගෙන් එළියේ ඉන්නවා 10 17 5 9 20 කියන කට්ටිය x dash x කින් එළියේ මේ x කින් එළියේ ඉන්නවා 5 9 20 10 17 ඊට පස්සේ අහනවා y dash කවුද කියලා y ට අයිති නොවන y ගෙන් එළියේ ඉන්න අය y ගෙන් එළියේ මේ ඉන්නේ y එයාගෙන් එළියේ ඉන්නවා 2 8 11 5 9 20